27 වෙනි පාඩම වෘත්තයක ජාය. මේ වෘත්තයක ජාය කියන පාඩම ඉගෙන ගන්න කලින් අපි මතක් කරගන්න ඕනේ මේ වෙද්දි අපි වෘත්ත සම්බන්ධව දන්න දේවල් ටික. වෘත්ත සම්බන්ධව එයාගේ කොටස් සම්බන්ධව ගොඩක් දේවල් මේ වෙද්දි දන්නවා. දැන් මුලින්ම වේගෙන් මතක් කරගමු ඒ ටික. වෘත්තයක් කියලා කිව්වා අචල ලක්ෂයකට හෙල්ලෙන්නේ නැති අචල ලක්ෂයකට සමදුරින් චලනය වන ලක්ෂය පතවලට කිව්වා වෘත්තයක් කියලා. එහෙමනම් අචල ලක්ෂයකට සමාන දුරකින් ලක්ෂ ටිකක් පිටුවාම ඒ අය වෘත්තයක් වුණා. ඔන්න වෘත්තය කිව්වේ ඒකට. ඊට පස්සේ අචල ලක්ෂයට කේන්ද්‍රය කියලා කිව්වා. එහෙනම් මේ ඉන්නේ කේන්ද්‍රය. වෘත්තය කියන්නේ මෙයාට. මේ ඉන්නේ වෘත්තය. ඒක ඇතුලේ තමයි කේන්ද්‍රය ඉන්නේ. මේ ඉන්නේ කේන්ද්‍රය. ඊට පස්සේ හම්බුණා වෘත්තය මත පිහිටි ලක්ෂයකුයි කේන්ද්‍රයකුයි යා කරා එයාට කිව්වා අරය කියලා. මෙන්න මේ කේන්ද්‍රයයි වෘත්තය මත ලක්ෂයයි යා කරන රේඛාව තමයි අරය. හැබැයි මෙයාගේ සංඛ්‍යාත්මක අගයටත් අපි අරය කියලා කියනවා. අරය සෙන්ටිමීටර් 7ක් වල කියලා කියනවා. මෙයාගේ සංඛ්‍යාත්මක අගයත් අරයම තමයි. ඊට පස්සේ හම්බුණා ජාය. විස්කම්භයට එන්නේ පස්සේ. ජාය හම්බුණා. වෘත්තයන් මත පිහිටි ලක්ෂ දෙකක් යා කරාම අන්න යාට කියනවා ජායක් කියලා. වෘත්තයන් මත පිහිටි ලක්ෂ දෙකක් යා කරාම එයාට කියනවා ජායක් කියලා. ඊට පස්සේ මේ ජාය ටික ටික වැඩි කරගෙන යද්දී යම් කිසි අවස්ථාවක ජායක් වෙනවා කේන්ද්‍රය හරහා යනවා. කේන්ද්‍රය හරහා යන ජායක් ලැබෙනවා එයාට කිව්වා විස්කම්භය කියලා. D කියලා කිව්වේ විස්කම්භය. අරයට R කියලා නේ කිව්වේ. එහෙමනම් කේන්ද්‍රය, අරය, ජාය, විස්කම්භය. ඊට පස්සේ හම්බුණා ඡාපයක්. වෘත්තයක යම්කිසි ජායක් ඇඳහම නැත්නම් වෘත්තය මත ලක්ෂ දෙකක් ගත්තාම වෘත්තයේ කොටසක් කැපෙනවා. මෙන්න මේව කොටස වෘත්තයේ කොටසක් ලැබෙනවා. එයාට කිව්වා ඡාපයක් කියලා. එහෙනම් ඡාප වර්ග දෙකක් මේ ඡාපය කොටස් දෙකක් තියෙනවා. පොඩි ඡාපය, සුළු ඡාපය, එහා පැත්තේ එක්කෙනා මහා ඡාපය, විශාල ඡාපය හම්බුණා. ඊට පස්සේ වෘත්තයක ජායක් ඇඳාම මේ ජායයි මේ කියන ඡාපයයි දෙන්නගෙන් වටවිච්ච කොටසක් තියෙනවා, ප්‍රදේශයක් තියෙනවා, වර්ගඵලයක්. අන්නේ කොටසට කිව්වා මෙන්න වෘත්ත ඛණ්ඩයක් කියලා. වෘත්ත ඛණ්ඩයක්. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉගෙන ගත්තා. දැන් මෙයා සුළු වෘත්ත ඛණ්ඩය, මෙයා මහා වෘත්ත ඛණ්ඩය කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා අරයන් දෙකකුයි ඡාපයකිනුයි වට මේ අරයන් දෙකයි ඡාපයනුයි වට වුණ ප්‍රදේශයක් තියෙනවා. එයාට කිව්වා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. එහෙනම් මෙන්න මේ දෙන්න තමයි ටිකක් ඔය 10 වසරේදී පැටලෙන්නේ. ඕක තව ටික දවසක් පැටලෙන්නේ නැහැ. වෘත්ත ඛණ්ඩය කියන්නේ ජායයි ඡාපයනුයි වට වුණ ප්‍රදේශයක්. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ අරයන් දෙකයි ඡාපයනුයි වට වුණ ප්‍රදේශයක්. එයා කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙන්න මෙයාට කියනවා කේන්ද්‍රික කෝණය කියලා. අපිට යා ඕනේ උනානේ වර්ගඵලෙහිම හොයද්දි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩය හම්බුණා. හරි. වෘත්ත සම්බන්ධ දේවල් ටික මම මේ වේගෙන් මතක් කරේ. සමහර අවස්ථාවල අපි ඕවා කතා කරනවා, කියනවා. එතකොට ඒවා හරියට දැනගෙන ඉන්න ඕනේ හින්දා. අපි මේ පාඩමේදී අපට ඕනේ වෙන්නේ මෙන්න මෙයා සම්බන්ධ ප්‍රමේයයක් අපි ඉගෙන ගන්න. ඒ තමයි ජායක් සම්බන්ධ ප්‍රමේයයක් මේ පාඩමේදී ඉගෙන ගන්න. ඒකනේ වෘත්තයක ජාය කියලා පාඩමට නමකුත් දීලා තියෙන්නේ. මුලින්ම අපි මෙයාගේ වෘත්තයක් ඇදලා ජායක් අරගෙන ඉමු. ඊට පස්සේ ප්‍රමේය ලියමු. අදින්න වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන්න මෙයාට ජාය කියලා ලියන්න. ජාය. අපි එතනින් පාඩම පටන් ගමු. වෘත්තයක් ඇදලා ජාය නම් කරගන්න. වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකක් යා කරාම අපි යාට කියනවා ජායක් කියලා. මේ ජාය ටික ටික වැඩි කරගෙන ගියාම කේන්ද්‍රය හරහා ගියාම තමයි යාට විස්කම්භය කියලා කියන්නේ. ඔන්න මේ පාඩමේදී හම්බ වෙන මුලින්ම ප්‍රමේය. අපි මේ පාඩමේ ඉගෙන ගන්නවා ප්‍රමේය. ඒකේ විලෝමයක් සත්‍ය වෙන ප්‍රමේය. ඊට පස්සේ විලෝමය ගැන කතා කරනවා.
මේ ප්‍රමේය තමයි ජායකට ජායක මධ්‍ය ලක්ෂයට මධ්‍ය ලක්ෂය AB කියන ජායේ මධ්‍ය ලක්ෂය අපි හිතමු P කියලා. එයාට කේන්ද්‍රයේ ඉඳන් ඉරක් අදිනවා. ජායේ මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳන් ඉරක් අදිනවා. ඔන්න එතකොට වෙන විශේෂ දේ තමයි ඕනෙම ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳලා ඉරක් ඇන්දාම එයා හරියටම අංශක 90ක් වෙනවා. ලම්බ වෙනවා. ජායක ඕනෑම ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට අදින රේඛාව ලම්බ වේ. ප්‍රමේය කෙටි ප්‍රමේයක් මතක තියාගන්න ලේසි, කටපාඩම් කරගන්න ලේසි. ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට අදින රේඛාව ලම්බ වෙනවා. AB ලම්බ වෙනවා OP ට. AB ලම්බයි OP ට. මෙන්න ප්‍රමේය. එන ප්‍රමේය මුලින්ම වචනෙන් ලියමු. රූපය අදගමු. ඊට පස්සේ වචනෙන් ලියමු. ඊට පස්සේ මෙයාව පැත්තක ලියා ගන්න. රූපය අදින්න. වචන ලියන්න. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට අදින රේඛාව එම ජායට ලම්බ වේ. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට අදින රේඛාව එම ජායට ලම්බ වේ. අංශක 90ක් වෙනවා. පැත්තෙන් මෙයාව ලියා ගන්න කොටු කරගන්න. අපි මේ ප්‍රමේය භාවිතයෙන් ගැටලු හදමු. ඊට පස්සේ මේ ප්‍රමේය ඔප්පු කරලා පෙන්නනවා. ඒක සාධනය කරනවා. ඒකේ සාධනය අපි දැනගෙන ඉන්න ඕනේ. සාධනය කරන්න. මුලින්ම මෙයාගෙන් ගණන් හදමු. ඊට පස්සේ ප්‍රමේය සාධනය කරමු. 27 එක අභ්‍යාසයේ පළවෙනි ගානේ රෝම ඉලක්ක 6ට මුත්තර ලියමු. හොයමු. පළවෙනි ගානේ රෝම ඉලක්කම් 6ට යනකම් බලමු. වැඩි වෙලා යන්නේ නැහැ. ටික ලේසි ගැටලු ටික බලන්න. මේ තියෙන කේන්ද්‍රය මේ ඔක්කොගේම කේන්ද්‍ර තමයි මේ දීලා තියෙන්නේ. මෙතන කේන්ද්‍රයේ සිට මේ ජායේ මධ්‍ය ලක්ෂයට ඉරක් ඇදලා තියෙන්නේ. කේන්ද්‍රයේ ඉඳලා මධ්‍ය ලක්ෂයට ඉරක් ඇදලා නම් මෙයා අංශක 90ක් වෙන්න ඕනේ, ලම්බයක් වෙන්න ඕනේ. මෙතන කෝණය 30යි කියලා දීලා තියෙනවා. අපි දන්නවා ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතු 180යි කියලා. එහෙනම් x එකතු කිරීම 90 එකතු කිරීම 30 සමානයි 180යි කියලා ලියමු හැකි. ඒ සමීකරණය විසඳපු ගමන් x ළඟ එනවා. 90යි 30යි එකතු වුණාම 120යි. 180 120ක් අඩු වුණාම x ට අංශක 60යි කියලා ඇවිල්ලා තියෙන්න ඕනේ. පළවෙනි ගානේ x සමානයි අංශක 60යි කියලා එන්න ඕනේ. දෙවෙනි ගාන බලන්න. දෙවෙනි ගැටලුව. මෙන්න කේන්ද්‍රයේ ඉඳලා ඉරක් ඇදලා තියෙනවා ජායේ මධ්‍ය ලක්ෂයට. එහෙනම් එයා ලම්බයි අංශක 90ක් වෙනවා. ඒ වගේම අපි ඉගෙනගෙන තියෙනවා කලින් සමද්විපාද ත්‍රිකෝණ ගැන. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඉදිරියෙන් තියෙන කෝණත් සමානයි. එහෙමනම් මේ කෝණය x කියන්නේ මෙයත් x වෙන්න ඕනේ. දැන් ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතු 180 හින්දා x එකතු කිරීම 90 සමානයි 180යි. එතකොට එනවා 2x සමානයි 2x එකතු කිරීම 90 සමානයි 180යි. දැන් 90ක් එහා පැත්තෙන් ගිහලා 180ෙන් අඩු වෙනවා. එතකොට එනවා 2x සමානයි 90යි. දෙපැත්තම දෙකෙන් බෙදුනහම x සමානයි අංශක 45යි කියලා එනවා. x ලාගේ අංශක 45යි. තුන්වෙනි ගැටලුව. මෙතන කෝණය නම් අංශක 90යි. මොකද කේන්ද්‍රයේ ඉඳන් ජායේ මධ්‍ය ලක්ෂයට අදින රේඛාව ලම්බ වන හින්දා. ඒක හොඳට හුරු පුරුදු ක්‍රමයක් කරගන්න. ඒ වගේම අපිට x හොයාගන්න පුළුවන් මෙන්න මෙතන උඩ කෝණය දන්නවනම්. මේ උඩ කෝණය දන්නවනම් x හොයාගන්න පුළුවන්. මේ ලොකු ත්‍රිකෝණය දිහා බැලුවාම පේනවා මේ ඉන්නේ වෘත්තයේ අරයන්. වෘත්තයේ අරයන් දෙකක් ඉන්නේ. ඔය POS කියන්නේ එතකොට සමද්විපාද ත්‍රිකෝණය. POS ත්‍රිකෝණයේ සමද්විපාදයි. මේ පාද දෙක සමානයි. මේ කෝණය 55යි කියන්නේ මෙතනත් 55යි. දැන් අපිට පුළුවන් උඩ කෝණය කීයද කියලා හොයාගන්න. 55යි 55යි එකතු වුනහම 110යි. මේ ලොකු ත්‍රිකෝණයෙන් POS ත්‍රිකෝණයෙන් උඩ කෝණය හොයාගන්න පුළුවන්. මේ කේන්ද්‍රික කෝණය හොයාගන්න පුළුවන්. 180න් 110ක් අඩු කරනවා අංශක 70යි කියලා එනවා. මෙයා 70යි.
අංශක 70යි මෙතන කෝණය 55යි 55යි එකතු වුණාම 110යි 180න් 110ක් අඩු වුණාම අංශක 70යි. ඔන්න දැන් එමු මෙතන ත්‍රිකෝණයට PO මෙතන ලම්බයක් නෙහැදුනේ. මෙතන අංශක 90යි මෙයා 70යි කියලා හොයාගත්තා. එහෙමනම් මේ ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන් x එකතු කිරීම 90 එකතු කිරීම 70 සමානයි 180යි. එතනින් 90යි 70යි එකතු වුණාම 160යි. 180ෙන් දැන් අඩු වෙනවා 160ක්. 180ෙන් 160ක් අඩු වුණාම මෙයා අංශක 20යි. x සමානයි අංශක 20යි කියලා එන්න ඕනේ. බලන්න මේ උත්තරය ආවද කියලා. සමද්විපාත ත්‍රිකෝණයක් ඉඳන් මෙයා 55යි ඒ කියන්නේ මෙයාත් 55යි. 55යි 55යි එකතු වුණාම 100 110යි 180 110ක් අඩු වුණාම මේ උඩ කෝණය 70යි. එහෙනම් මේ ත්‍රිකෝණයෙන් දැන් x හොයාගත්තා x සමානයි 20යි කියලා. මෙතන හතරවෙනි ගාන. එතන මේ ජායේ මධ්‍ය ලක්ෂ්‍ය ටිකක් ඇදලා ඒ කියන්නේ මෙයා 90යි කේන්ද්‍රයේ ඉඳලා. මේ ජායේ මධ්‍ය ලක්ෂ්‍යයට කේන්ද්‍රිත වේගයක් ඇදලා යත් 90යි. දැන් අපි දන්නවා චතුරස්‍රයක කෝණ හතරේ එකතු අංශක 360යි කියලා. හතර දෙනාගේම එකතුව 360යි. එක්කෙනයි දන්නේ නැත්තේ. එහෙනම් x එකතු කිරීම 90යි 90යි 110යි 360යි. එතනින් ගන්න පුළුවන් x වලගේ 110 90 එකතු වුණාම 200යි. 200යි 90යි 290යි. 360න් 290ක් අඩු වුණාම x සමානයි 70යි කියලා එනවා. අංශක 70යි x වලගේ. ඊගා මෙයා ඒ වගේම එක්කෙනෙක් මේ ඉන්නේ. මේ වගේම ගන්න. මෙතන කෝණයක් 90යි. මෙතන කෝණයක් 90යි. එහෙමනම් x දීලා තියෙන්නේ මෙතන 90 180යි 180ට 45ක් එකතු වෙනවා 180ට 45ක් එකතු වුණාම 225යි දැන් 360ෙන් අඩු වෙනවා 225 135යි කියලා අංශක 135යි අංශක 135යි එහා පැත්තේ රූපය එයත් ඒ වගේම ගානක් මේ වගේම එක්කෙනෙක් මේ ජායේ මධ්‍ය ලක්ෂ්‍ය දක්වන්න මෙයා 90යි මේ ජායේ මධ්‍ය ලක්ෂ්‍ය දක්වන්න මෙයා 90යි 90 90 එකතු වුණාම 180යි 180යි 60යි එකතු වුණාම 240යි දැන් 360න් චතුරස්‍රයේ කෝණ 360න් ඉඳලා 360න් අඩු වෙනවා 240ක් අංශක 120යි කියනවා අංශක 120යි ඊට පස්සේ තව එක ගැටලුවක් හදමු සාමාන්‍ය පෙළ විභාගයට අපිට නිතරම ලැබෙන ගැටලුවක් තියෙනවා මෙන්න මේ ප්‍රමේය භාවිතයෙන් ලකුණු දෙකක ගැටලුවක්. ඒ තමයි ඔය දෙවනි ගාන වගේ කෙනෙක් බොහෝ අවුරුදු වල දීලා තියෙනවා. අපි හදමු දැන් දෙවනි ගැටලුව. ඒකේ රූපය අදින්න දත්ත ලකුණු කරන්න කියලා තියෙන උත්තරේ අර සොයන්න. බලමු. ඒ කියන මෙහෙම. PQ යනු O කේන්ද්‍රය වෘත්තයකි. වෘත්තයේ ඇති ජායකි. PQ කියලා කියන්නේ O කේන්ද්‍රවල වෘත්තයේ ඇති ජාය. හරි. ඒක හරි. එහි මධ්‍ය ලක්ෂ්‍ය R වේ. මධ්‍ය ලක්ෂ්‍ය R වේ. බලන්න රූපයක දීලා නැහැ. එහෙනම් අපි ලකුණු කරගමු. මධ්‍ය ලක්ෂ්‍ය R. දැන් පේනවා මධ්‍ය ලක්ෂ්‍ය R බව. වේ. PQ සෙන්ටිමීටර් 12යිලු. PQ සෙන්ටිමීටර් 12යි නම් මෙයා මධ්‍ය ලක්ෂ්‍යයෙන් හින්දා මෙයත් 6යි මෙයත් 6 ගානේ වෙනවා සෙන්ටිමීටර්. මේ ටික 12යි කියන්නේ මේ ටිකත් 6යි මේ ටිකත් 6යි. තව OR සෙන්ටිමීටර් 8යි. මේ ටික සෙන්ටිමීටර් 8යි. සෙන්ටිමීටර් 8යි. දැන් කියනවා වෘත්තයේ අගය සොයන්න කියලා. මෙන්න මෙයාව හොයන්නලු. දැන් අපිට මෙයාගේ දිග හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ත්‍රිකෝණයේ පාද දෙකක් ගන්න හින්දා ඉදිරි පාදයේ හොයාගන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණ වල. ඍජුකෝණී ත්‍රිකෝණ වලට පයිතගොරස් ප්‍රමේය ලිව්වහම මේ නොදන්නා පාදයක දිග හෙව්වේ හැකි දෙන්නේ දන්නවනේ. හැබැයි මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක් බව අපි මුලින්ම දැනගන්න ඕනේ. ඍජුකෝණී ත්‍රිකෝණයක් වුණොත් පයිතගොරස් ප්‍රමේය ලියන්න පුළුවන්. මෙතන ඉන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් තමයි. ජායක මධ්‍ය ලක්ෂ්‍යයේ කේන්ද්‍රයේ සිට අදින රේඛාව ලම්බයි. ඒ කියන්නේ මෙයා අංශක 90යි.
එහෙනම් දැන් මෙතන ඉන්න ඍජු කෝණී ත්‍රිකෝණයක් ඒ හින්දා පයිතගොරස් ප්‍රමේය ලියුව හැකියි. පයිතගොරස් ප්‍රමේයෙන් කිව්වා අපි අර R කියලා හිතමු. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට 8 වර්ගයේ ධන 6 වර්ගයට ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. 8 වර්ගය 64යි 6 වර්ගය 36යි දෙන්න එකතු වුණාම 100යි. එහෙනම් R වර්ගය තමයි 100 වෙලා තියෙන්නේ. දැන් වර්ගමූලය ගන්නවා. එතකොට එනවා R සමානයි කියලා 10යි සෙන්ටිමීටර්. එහෙනම් මේ වෘත්තය සෙන්ටිමීටර් 10යි. අපි තව ගැටලුවක් හදලාමු. පස්වෙනි ගාන හදන්න අන්තිම ගාන. ඒ කියලා තියෙන දේවල් ටික ලකුණු කරගමු. PQR ත්‍රිකෝණයේ O කේන්ද්‍රයේද වෘත්තයේ පිහිටා ඇත. O කේන්ද්‍රයේ මත පිහිටා ඇත. PQ හා QR පාදවල මධ්‍ය ලක්ෂ මේ දෙන්නේ මධ්‍ය ලක්ෂ පිළිවෙලින් A හා B වේ එක රූපය දිහා බැලුවහමත් පේනවා. PQ සෙන්ටිමීටර් 16යිලු. PQ සෙන්ටිමීටර් 16යි නම් මේ ටිකත් 8යි මේ ටිකත් 8යි වෙන්න ඕනේ සෙන්ටිමීටර් 8 ගානේ වෙනවා. ඊට පස්සේ කියනවා OA සෙන්ටිමීටර් 10යිලු. OA සෙන්ටිමීටර් 6යි. OA 6යි. මෙයා 6යි. OB සෙන්ටිමීටර් මූල 19යි. OB වලගේ මූල 19යි. වර්ගමූල 19යි. ඒක අගේ අපි හොයන්න යන්නේ නැහැ. සුළු කරාම අපිට අවශ්‍ය වෙනව සුළු කරගන්න මෙයාව පාවිච්චි කළාම පහසුවෙන් සුළු වෙයි. මූල 19ගේ කීයද කියලා හොයන්න යන්නේ නැහැ. දැන් බලන්න අහන දේ. නම් QR දිග සොයන්න. QR පාදයේ දිග සොයන්නලු. QR පාදයේ දිග හොයාගන්න පුළුවන් මේ එක කොටසක් ගන්නවා නම්. එක කොටසක් ගන්නවා නම් ඒ වගේ දෙගුණයක්. QR හොයාගන්න පුළුවන් මෙන්න මේ රේඛාවේ දිග ගන්නවා නම්. අපි ඉගෙන ගත්ත ප්‍රමේය වලට අනුව මේ කෝණය ඍජු කෝණයක්. ජායේ මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රය සිට අධි රේඛාව ලම්බින්ද මෙයා 90යි. මෙයත් 90යි. මෙතන ජායේ මධ්‍ය ලක්ෂයට. එහෙමනම් මෙයා මූල 19යි මෙයා x QO පාදයේ දන්නවනම් නැත්තම් වෘත්තයේ අරේ දන්නවනම් අපිට x හොයාගන්න පුළුවන්. එහෙනම් x හොයාගන්න කලින් අපිට සිද්ධ වෙනවා OQ පාදයේ දික් හොයාගන්න. OQ හොයාගන්න පුළුවන් මේ ත්‍රිකෝණය. එහෙනම් මෙතන ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය ලියන්න OQ හොයන්න. ඊට පස්සේ මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය ලියන්න QB හොයාගන්න. QB හොයාගත්තට පස්සේ යාවගේ දෙගුණයක් වෙනවා QR. AQO ත්‍රිකෝණයෙන් පයිතගොරස් ප්‍රමේය ලිව්වම වෘත්තය R නම් R වර්ගය සමානයි 8 වර්ගය ධන 6 වර්ගය. 8 වර්ගය 64යි 6 වර්ගය 36යි දෙන්න එකතු වුණාම 100යි. එහෙමනම් R සමානයි කියලා එනවා 10යි සෙන්ටිමීටර්. එයා 10යි. දැන් QOB ත්‍රිකෝණයෙන් එයාට පයිතගොරස් ප්‍රමේය ලියනවා R වලගේ 10 කියලා හොයාගත්තා. 10 වර්ගය සමානයි x වර්ගය ධන මූල 19 වර්ගය. මේ ඍජු කෝණී ත්‍රිකෝණයෙන් r ගේ වර්ගය සමානයි මෙයාගේ වර්ගය එකතු කිරීම මෙයාගේ වර්ගය. 10 වර්ගය සමානයි x වර්ගය එකතු කිරීම මූල 19 වර්ගය. 10 වර්ගය 100යි. x වර්ගය එකතු කිරීම මූල 19 වර්ගය. 19 වර්ගමූලය ගන්න අපව වර්ග කරන්න. එතකොට මූල ලකුණු නැති වෙලා යනවා 19 කියලා එනවා. 19 වර්ගමූලය ගන්න අපව වර්ග කරන්න. වැඩක් නෑනේ. එතකොට වර්ගමූලය අරගෙන වර්ග කරපු ගමන් ඒ දෙන්න කැපිලා ගිහින් 19 කියලා ඉතුරු වෙන්නේ. දැන් 19 මේ පැත්තෙන් ඇවිල්ලා 100න් අඩු වෙනවා.
x වර්ගය සමානයි කියලා එනවා 81යි. x වර්ගය සමානයි 81යි. මේ දෙකේ වර්ගමූලය ගන්නවා. එතකොට එනවා x සමානයි 9යි සෙන්ටිමීටර කියලා. x සමානයි 9යි සෙන්ටිමීටර. 81 වර්ගමූලය 9යි. හැබැයි එයා අවසාන උත්තරේ නෙවෙයි. මේක කියන්නේ QR පාදයේ දිග බලන්න කියලා. QR සමානයි ඒ වගේ දෙගුණයක්. ඒ මධ්‍ය ලක්ෂණේ 9 වල එක 18යි සෙන්ටිමීටර කියලා එනවා. සෙන්ටිමීටර 18යි. QR පාදයේ දිග සෙන්ටිමීටර 18යි. බලන්න උත්තරය හරිද කියලා. අපි දැන් ප්‍රමේය සාධනය කරමු. එන්න ලියන්න අනුමාත්‍රිකාව ප්‍රමේය සාධනය. ප්‍රමේය සාධනය ප්‍රමේය සාධනය කරන පිළිවෙලක් අපි දන්නවා. AB කියන ජායේ මධ්‍ය ලක්ෂයට O කියන කේන්ද්‍රයේ ඉඳලා රේඛාවක් ඇදලා තියෙනවා. එහෙනම් අපේ ප්‍රමේය තමයි AB ජායේ මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට ඇති රේඛාව ලම්බ වේ කියන ප්‍රමේය. අපි දැන් ඒක ඔප්පු කරන්න යන්නේ. එහෙනම් ප්‍රමේයක් සාධනය කරද්දී පිළිවෙල තමයි මුලින්ම දත්තය ලියා ගන්නවා. දත්තය ඊට පස්සේ සාකයු සාධනය කළ යුක්ත සාකයු සාධනය කරන්න ඕනදී ඊට පස්සේ නිර්මාණයක් තියෙනවා නම් නිර්මාණය ලියා ගන්න වෙනවා. සෑම සාධන වලටම නිර්මාණ නැහැ. මෙයාට නිර්මාණයක් කරගන්න පුළුවන්. නිර්මාණය ඊට පස්සේ වැදගත්ම කොටස සාධනය. අවසානයේදී සාධනය දත්තය සාකයු නිර්මාණය සාධනය මේ රූපය අදින්න මෙන්න මේ දිගේ හිස්තැන් ටික පුරවන්න. දත්තය ලියන්න සාකයු ලියන්න. අපි බලමු ඊගාව කොටස් දෙක මොකද වෙන්නේ කියලා. දත්තය එහෙනම් මේකේ පේන දේ මොකක්ද? මේකේ පේන්නේ AB ජායේ මධ්‍ය ලක්ෂයට O කේන්ද්‍රයේ සිට ඇති රේඛාව OP වේ. ඔන්න දීලා තියෙන දේ. අපිට පේන දේ. දත්තේ ලියන්න. ඊගාවට සාකයු සාධනය කරන්න ඕන දේ. ඔන්න ප්‍රමේය. සාධනය වෙන්න ඕනේ මේකෙන් ප්‍රමේය. මොකද්ද ප්‍රමේය? OP ලම්බයි AB බව තාම ලම්බයි කියලා දන්නේ නැහැ. දැන් මේ ඔප්පු කරලා පෙන්වන්න යන්නේ. මෙයා අංශක 90ක් බව පෙන්වන්නයි යන්නේ. බව. අපි මේකට කරගන්න නිර්මාණය තමයි මෙන්න මේ ආලයක් හදගන්නවා. මෙතෙන්ට OPB ත්‍රිකෝණය නිර්මාණය කරනවා. OB රේඛාව දිනවා. එතකොට OPB ත්‍රිකෝණය නිර්මාණය වෙනවා. ඒ වගේම OA කියන රේඛාවත් අදිනවා. එතකොට OAP කියන ත්‍රිකෝණයත් හැදෙනවා. නිර්මාණය එතකොට OA සහ OB ඇදීම OA හා OB ඇදීම OA හා OB අරයන් ඇදීම අරයන් දෙකක් නේද දෙන්න. දැන් බලන්න සාධනය කරන්න ක්‍රමයක් තියෙනවද කියලා. මේ දෙන්න අංශක 90 බව උත්සාහ කරන්න ක්‍රමයක් තියෙයිද කියලා මුලින්ම බලමු. ක්‍රමයක් තියෙයිද කියලා. ක්‍රමයක් තියෙන බව පෙවුනාම මේක මෙහෙම වෙනවානි කියලා පෙවුනාම ඊට පස්සේ ඒක ලියනවා. එහෙමනේ අපේ ජ්‍යාමිතියේ සාධනයන් කරන්නේ. මුලින්ම හිතනවා මේක මෙහෙම වෙනව නේද? ඒක වෙන බව පැහැදිලි වුණාට පස්සේ ඒක ලියන්න පටන් ගන්නවා. දැන් මෙයා අංශක 90ක් වෙනවා. මේ දෙන්න සමාන වුණොත් මේ දෙන්න සමාන වුණොත් මේ දෙන්නගේ මේකතුන 180 හින්දා එතකොට එක්කෙනෙක් 90 වෙනවා. එහෙනම් මේ දෙන්න සමාන බව කියා ගන්න පුළුවන් වුණා නම් හරි. මේ දෙන්න සමාන බව කියා ගන්න පුළුවන් ත්‍රිකෝණ දෙක අංග සම වුණා. ඔන්න දැන් අපි පහළ ඉඳන් උඩට හිටනවා. මෙයා 90ක් වෙනවා මේ දෙන්න සමාන වුණා. මේ දෙන්න සමාන වෙනවා මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණා. ඊට පස්සේ බලන්න ඕනේ එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම වෙනවද කියලා. අංග සම වෙන අවස්ථා හතර පාපාපා පාපෝපා කෝකෝපා කර්ණපා. ඒක අපි මුලින් බලමු පාපාපා වලින් අංග සම වෙනවද? AO සමානයි OB ට වෘත්තයේ අරයන් මේ දෙන්න සමානයි.
දත්තේටම දීලා තියෙනවා මේ දෙන්න සමාන බව. ඇයි මේ රේඛාවේ මධ්‍ය ලක්ෂය P මේ දෙන්න සමානයි දත්තයෙන් මේක දීලා. OP දෙකටමයි තියෙ පොදු පාදය. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක ලේසියෙන්ම අංග සම වෙනවා පා අවස්ථාවෙන්. අංග සම වුණාට පස්සේ කිව්වේ හැකි එහෙනම් මේ දෙන්න සමානයි දෙන්න එකතු 180යි එන එකිනෙක 90යි ඒ කියන්නේ රේඛා දෙක ලම්බයි කියලා. ලේසි සාධනයක් තියෙන්නේ ත්‍රිකෝණ දෙක අංග සමයෙන් තමයි පටන් ගන්න වෙන්නේ. පටන් ගමු අංග සමයේ පේලි පහක් ලියනවනේ අපි. ඒ පහ ලියලා පටන් ගමු. AOP ත්‍රිකෝණය හා OPB ත්‍රිකෝණ සැලකීමෙන් මේ දෙන්න සැලකීමෙන් AO සමානයි OB වෘත්තයේ අරයන්ින්ද ඒ දෙන්න සමානයි. AP සමානයි PB දත්තේ දීලා තියෙනවා මේ දෙන්න සමාන බව රේඛාවේ මධ්‍ය ලක්ෂය කියලා. OP පොදු පාදය දෙපැත්තටම OP සමානයි පොදු පාදය. OP සමානයි OP. එම නිසා AOP ත්‍රිකෝණය අංග සමයි විකේරි තුනයි අංග සමයි OPB ත්‍රිකෝණය හේතුව අවස්ථාව තමයි පාපාපා අවස්ථාව. පාපාපා අවස්ථාවෙන් අංග සම වුණා. දැන් එතනින් ඉවර නෑ තාම. ඇයි අපිට ඕනේ මේ රේඛා දෙක ලම්බ බව පෙන්වන්න. OP ලම්බයි AP බව පෙන්වන්න. OP ලම්බයි AB බව පෙන්වන්නයි ඕනේ. දැන් බලමු ඊගාවට කරන්න දෙන්න. සාධනයේ යටින් ඊගාව කොටස් ටික මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණින් හින්දා මේ දෙන්න සමානයි. APO ත්‍රිකෝණය සමානයි OPB වෙනවා. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බව අපි දන්නවා. එහෙමනම් මේ කෝණේ සමානයි. අංග සම හින්දා. ඒ වගේම අපි දන්නවා APO එකතු කිරීම OPB 180යි. මෙයා එකතු කිරීම මෙයා 180යි. සරල රේඛාවක් මත පිහිටි කොණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කොණ මේ දෙන්න සමානයි. 180යි. ඔන්න දෙන්න සමානයි දෙන්න එකතු 180යි. එහෙනම් මේ දෙන්න සමාන හින්දා අපි මේ මෙතෙන්ට මෙයාගේ නමම ගෙනල්ලා ලියමු. මේ දෙන්න සමාන හින්දා මෙයා වෙනුවට මෙයාගේ නමම ගෙනල්ලා ලියනවා. එතකොට එනවා OPB එකතු කිරීම OPB සමානයි 180යි. OPB එකතු කිරීම OPB කියන්නේ දෙකයි OPB සමානයි 180යි. OPB වගේ දෙගුණයක් සමානයි 180යි. දැන් දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට එනවා OPB සමානයි අංශක 90යි කියලා. මේ කෝණේ අංශක 90යි කියලා ආවා. අංශක 90යි කියන්නේ රේඛා දෙක ලම්බ බව. එහෙනම් අපි සාධනය කරන්න ගියේ කියලා එනවා උත්තරයට OP ලම්බයි AB කියලා. සාධනය කරන්න හැදුවේ මෙයාව සාකයු වලට ලිව්වේ OP ලම්බයි AB බව තමයි සාධනය කරන්න ගියේ. අන්තිමට මේ අංශක 90 වුණා. ඒ කියන්නේ මේ දෙන්න ලම්බ වුණා. බලන්න මේ සාධනය අපි මතක තියාගෙන ඉන්න ඕනේ. ජායක මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රය සිට අදින රේඛාව ලම්බ බව සාධනය කරන්න කියලා කියපු ගමන් අපිට ওই ටික තනියම ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. 27 දෙක අභ්‍යාසය. පෙරලන 27 දෙක අභ්‍යාසය 104 පිටුව තුන්වෙනි ගැටලුව. 27 දෙක අභ්‍යාසයේ තුන්වෙනි ගාන. උත්සාහ කරන් රූපය දෙන්න. බලමු ගාන කියලා දේවල්. ABC ත්‍රිකෝණේ ABC ලක්ෂ ඕ කේන්ද්‍රයේ වෘත්තයේ මත පිහිටා ඇත. ඔව්. වෘත්තයේ මත ලක්ෂ පිහිටලා ඉන්නේ. BC හි මධ්‍ය ලක්ෂය x වේ. BC පාදයේ මධ්‍ය ලක්ෂය x. ඒකත් හරි රූපේ පේනවා. AX රේඛාව මත O පිහිටයි නම් AX රේඛාව මත තමයි O කියන කේන්ද්‍රය පිහිටයි නම් AB සමානයි AC බව පෙන්වන්න. AB සමානයි AC බව පෙන්වන්න. එහෙනම් දැන් අපි බලන්න ඕනේ
මේ දෙන්න සමාන වෙන්නේ මොනවා වුණොත්ද? අපි ඉගෙන ගත්ත ප්‍රමේය අනුව දැන් මේ පාඩමට අනුව මේ අංශක අනුවම වෙන්නේ බෑ දැන් ඉතින්. එහෙනම් ඒක පාවිච්චි වෙනවම ඇතිනේ. මේ දෙන්න සමාන වෙනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණොත්. ත්‍රිකෝණ දෙක අංග සම වුණා නම් හරි. අංග සම වුණා නම් මේ දෙන්න සමාන වෙනවා. මේ අංශක 90යි කියලා අපි දන්නවා. ප්‍රමේයට අනුව දැන් ඉගෙන ගත්තා. එහෙනම් අපි මෙයා 90 හින්දා මුලින්ම බලනවා කලනපාවස්ථාවෙන් මේ දෙන්න අංග සම වෙනවද කියලා. කලනපාවස්ථාව මේ කලනපාවස්ථාවයි පාපෝපාවස්ථාවයි ටිකක් විශේෂ අවස්ථා දෙකන්නේ. පාපෝපාවස්ථාවේදී අපි ඉගෙන ගත්තා පාදයි පාද දෙකයි අන්තර්ගත කෝණයමයි සමාන වෙන්න ඕනේ. පාපෝපාවස්ථාවේදී පාදයයි අන්තර්ගත කෝණයයි පාදයයිමයි සමාන වෙන්න ඕනේ. කලනපාවස්ථාවේදී කර්ණය සහ ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ තවත් පාදයක් සමාන වෙන්න ඕනේ. එතකොට තමයි මේ දෙන්න අංග සම වෙන්නේ කර්ණපාවලින්. පාපෝපාවස්ථාවේදී පාද දෙකයි අන්තර්ගත කෝණයයි. කර්ණපාවස්ථාවේදී ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයයි තවත් පාදයයි සමාන වෙන්න ඕනේ. දැන් මේ ත්‍රිකෝණ දෙකේ බලමු කර්ණපාවලින් ගන්න පුළුවන්ද කියලා. කර්ණය සහ තවත් පාදයක් සමාන වෙනවද? දැන් ඍජුකෝණී ත්‍රිකෝණ දෙක මෙයා නම් මෙයාට සමානයි. හැබැයි AB AC ට සමාන නැහැ. කර්ණය සමාන නැහැ. එහෙනම් මෙයාට කර්ණපාවස්ථාව ලියන්න බෑ. ඒ කර්ණය සමාන නැහැනේ. කර්ණය සහ තවත් පාදයක් සමාන වෙන්න ඕනේ කර්ණපාවස්ථාවේදී. එහෙමනම් අපි බලමු ඊගාවට පාපෝපාවස්ථාව පුළුවන්ද කියලා. එතකොට පේනවා මෙන්න මෙයත් 90යි මෙයත් 90යි. මේ දෙන්න අංශක 90 කෝණය නම් හරි. මේ පාදයට සමානයි. මේ පාදයේ දෙකටමයි තියෙ පොදු පාදය. එහෙනම් පාදයයි අන්තර්ගත කෝණයයි පාදයයි සමාන වෙනවා. ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා පාපෝපා අවස්ථාවෙන්. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම කරමු පාපෝපා අවස්ථාවෙන්. ACX ත්‍රිකෝණය හා AXB ත්‍රිකෝණ සැලකීමෙන් CX සමානයි XB ට. ඒක දත්තයට දීලා තියෙනවා. දත්තයට කියනවා මේ දෙන්න සමානයි කියලා. මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය x කියලා කියනවා. ඊට පස්සේ කෝණය මෙයා සමානයි මෙයාට. CXA කෝණය සමාන වෙනවා AXB කෝණයට. හේතුව ප්‍රමේය ඉගෙන ගත්තා මෙයා 90යි කියලා. ඒ කියන්නේ දෙපැත්ත දෙන්න 90යිනේ ප්‍රමේය. දැන් මේ අපි ඉගෙන ගත්ත ප්‍රමේය. ජායක මධ්‍ය ලක්ෂ්‍යයට කේන්ද්‍රය සිට අදින රේඛාව ලම්බ වේ. ජායක මධ්‍ය ලක්ෂ්‍යයට කේන්ද්‍රය සිට අදින රේඛාව ලම්බ වේ කියන ප්‍රමේය. AX සමානයි AX ට පොදු පාදය. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා පාපෝපා අවස්ථාවෙන්. පාදයේ කෝණයයි පාදයේ අවස්ථාවෙන්. එම නිසා AXC ත්‍රිකෝණය අංග සමයි AXB ත්‍රිකෝණය පාපෝපා අවස්ථාව. පාපෝපා අවස්ථාවෙන් අංග සම වෙන්නේ. අංග සම වුණාට පස්සේ කිව්ව හැකි AC සමානයි AB කියලා. හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග. ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් අනුරූපාංග සමානයි. ඒ හින්දා AC සමාන වෙනවා AB ට. අපි තව ගැටලුවක් හදමු. සාධනීය ගැටලුවක් 27 දෙක අභ්‍යාසයේ 6 වෙනි ගැටලුව. හයවෙනි ගැටලුවේ කියනවා O කේන්ද්‍රය වූ වෘත්තයේ AB හා BC ජායන්ගේ මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් AB හා BC ජායන් වල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් P හා Q ඒව රූපේ දිහා බැලුවමත් පේනවා. දැන් කියන දේ POQ කෝණය මෙන්න මේ කෝණය සමානයි BAC එකතු කිරීම BAC එකතු කිරීම ACB බව පෙන්වන්නලු.
මෙන්න මේ දෙන්නගේ එකතුව මෙයාට සමාන බව පෙන්වන්නලු. එහෙනම් රූපය දිහා බලන්න මුලින්ම හිතන්න කොහොමද ඔක වෙන්නේ කියලා. දැන් අපේ පාඩම ජායක මධ්‍ය ලක්ෂ්‍යයට කේන්ද්‍ර සිට අධිරේඛාව ලම්බ වේ හින්දා ඔන්න මේ පාඩමේම හින්දා එයාව පාවිච්චි වෙනවාම ඇති කියලා හිතෙනවා. වෙන්නම එපා. ඉගෙන මේ පාඩමේ අභ්‍යාසයකට දෙන්නේ. දැන් විභාග ගැටලුවක් නම් අපි එහෙම දන්නේ නැහැ. එතකොට ඔන්න අපි කල්පනා කරන්න වෙනවා එහෙනම් මොකද්ද මේක ඇති ප්‍රමේය කියලා. දැන් එහෙනම් මේකේ තියෙන ප්‍රමේය අනිවාර්යයෙන්ම දැන් ඉගෙනගත්ත ප්‍රමේය මේ දෙන්න අංශක 90 බව ප්‍රමේය තියෙන්නම ඕනේ. ඒ අනුව හිතන්න කොහොමද මෙයාගේ එකතුව මේ දෙන්න එකතුවට සමාන වෙන්නේ කියලා. බලන්න මෙහෙම දැන් අපි ප්‍රමේය අනුව දන්නවා මේ දෙන්න නම් හරිය අංශක 90 ගානේ වුණා. මේ හතර දැන් අපිට හොයාගන්න ඕනේ මේ දෙන්න අතර තියෙන යම්කිසි සම්බන්ධතාවයක් යන්නේ. මෙයයි මේ කෝණ දෙකයි අතර තියෙන සම්බන්ධතාවය. මේ හතර දෙනාගේ එකතුව නම් 360යි කියලා දන්නවා. මේ හතර දෙනා 360යි. ඒ කියන්නේ දෙන්නේ 90 මේ දෙන්න එකතු වුණාම 180යි. ඔන්න මෙයාගේ එකතුව හතර දෙනාගේ එකතුව 360යි. එකෙන් දෙන්නෙක්ම දන්නවා අංශක 90 ගන්න වෙනවා කියලා. එතනින් අපිට සම්බන්ධතාවයක් එනවා මේ දෙන්න අතර. මේ B ගාව කෝණයයි මේ අතර යම්කිසි සම්බන්ධතාවයක් එනවා. ඊට පස්සේ අපි දන්නවා මේ කෝණ තුනේම එකතුව 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. මේ තුන් දෙනාවත් 180යි. අන්න එතකොට එනවා මේ දෙන්නයි මෙයයි අතර සම්බන්ධතාවය. දැන් පුළුවන් එතකොට කලින් සම්බන්ධතාවයට ආවේ මේ දෙන්න. මෙයා ඉන්නවා. ඊට පස්සේ ආවේ මේ තුන් දෙනා. එහෙනම් ඒ අවස්ථා දෙකේදීම මෙයාව ආවා. එයාව තනි කරලා සමාන කරොත් මේ තුන් දෙනා අතර යම් කිසි සම්බන්ධතාවයක් එයි. ලියන්න පටන් ගන්න මේ තුන් දෙනා හතර දෙනා 180යි. මේ 360යි. මේ තුන් දෙනා 180යි. ඒ අනුව උත්සාහ කරන්න. බලමු POQ කෝණය එකතු කිරීම OPB එකතු කිරීම OQB එකතු කිරීම PBQ සමානයි 360යි. චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ හේතුව චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතුව 360ක් කියලා අපි දන්නවා. ඒ හින්දා මේ හතර දෙනා 360යි. ඒ කියන්නේ දෙන්නෙක්ම අංශක 90යි. මේ OPB 90යි, මෙයත් 90යි. OQB 90යි. හේතුව අපි දැන් ඉගෙන ගත්ත ප්‍රමේයට අනුව. එහෙනම් POQ එකතු කිරීම 90 එකතු කිරීම 90 එකතු කිරීම PBQ සමානයි 360යි. 90 එකතු වුණාම 180යි. ඒ 180 එහා පැත්තට ගිහිල්ලා 360ෙන් අඩු වෙනවා. අන්න එතකොට එනවා මේ දෙන්න එකතුව 180යි කියලා. එහෙනම් POQ එකතු කිරීම PBQ සමානයි 180යි. ඔන්න එක සම්බන්ධතාවයක් ආවා. මොකද්ද සම්බන්ධතාවය? මේ දෙන්න එකතුව 180යි කියලා. මේ දෙන්න 90 බව ගත්ත දැන් අපි ඉගෙන ගත්ත ප්‍රමේයට අනුව ජායක මධ්‍ය ලක්ෂ්‍යයට කේන්ද්‍රය සිට අදින රේඛාව ලම්බ වේ කියන ප්‍රමේය. ජායක මධ්‍ය ලක්ෂ්‍යයට කේන්ද්‍රය සිට අදින රේඛාව ලම්බ වේ කියන ප්‍රමේයට අනුව තමයි මේ දෙන්න 90 බව ගත්තේ. දැන් එක සමීකරණයක් ආව සම්බන්ධතාවයක් ඒක පැත්තක තියාගමු. ඊට පස්සේ ලියුවේ මේ තුන් දෙනා 180යි කියලා. ACB කෝණය එකතු කිරීම CAB එකතු කිරීම ABC සමානයි 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණය. ඔන්න බලන්න දැන් ලැබිලා තියෙන දේ මේ දෙන්න එකතුවත් 180යි කියලා එකෙන් ආවා. මේ තුන් දෙනාගේ එකතුව 180යි කියලා දැන් මෙතනින් ආවා.
එහෙනම් ඔන්න දැන් ප්‍රත්‍යක්ෂතාවක් තියෙනවා. මේ දෙන්නත් 180යි මේ තුන් දෙනාත් 180 නම් මේ දෙන්න එකතුව සමාන වෙන්න ඕනේ මේ තුන් දෙනාගේ එකතුවට. ඒක ප්‍රත්‍යක්ෂතාවක්. දැන් ප්‍රත්‍යක්ෂතාවෙන් කියන්න පුළුවන් ACB කෝණය එකතු කිරීම CAB කෝණය එකතු කිරීම ABC මේ කට්ටිය සමාන වෙන්න ඕනේ මේ දෙන්න එකතුවට. POQ කෝණය එකතු කිරීම PBQ ප්‍රත්‍යක්ෂතාවක්. මේ තුන් දෙනාගේම එකතුව සමානයි මේ දෙන්නගෙත් එකතුවට. ඇයි මේ කට්ටිය ඔක්කොම 180යිනේ. ප්‍රත්‍යක්ෂතාවක්. දැන් PBQ කෝණය කියන්නේ මෙයා. PBQ කියන්නේ මෙයා. ABC කියන්නේ එයාමයි නේ. එකම කෝණය මේ ඉන්නේ. PBQ සහ ABC කියන්නේ එකම කෝණය. එක්කෙනාම තමයි. නම දෙවිදිහකට ලියලා. දැන් එහෙනම් මේ දෙන්න කැපෙනවා. ඒ දෙන්න කැපුණාම ඉතිරි වෙන්නේ අපට කියලා තියෙන දේ. ඒ දෙන්න දෙපැත්තෙන් කැපෙනවා සමාන දෙන්න හින්දා. එතකොට ඔන්න ACB එකතු කිරීම CAB සමාන වෙලා POQට බව පෙන්වන්න කියලා කිව්වේ. බලන්න උත්තරේ හරිද? අවද කියලා. අඩුපාඩු తీරන නම් හදන්න. දැන් එහෙමනම් අපිට ඊගාවට තියෙන්නේ මේ ප්‍රමේය විලෝමයක් සත්‍ය වෙනවා. අපි ඉගෙන ගන්න සමහර ප්‍රමේයන් වල විලෝමයේ සත්‍ය වෙනවනේ. සමහර ඒවා විලෝමයේ සත්‍ය වෙන්නේ නැහැ. සමහර ප්‍රමේයන් වල විලෝමයේ සත්‍ය වුණා. මේ ප්‍රමේයත් විලෝමයේ සත්‍ය වෙනවා. ප්‍රමේයන් කිව්වේ ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට අදින රේඛාව ලම්බයි කියලා. මේ ජායේ මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට අදින රේඛාව ලම්බයි කියලා ප්‍රමේයන් කිව්වා. එහෙනම් ඒක විලෝමය. මේක අනිත් පැත්ත. ඒක වෙන්නේ මෙහෙමයි. යම් කිසි වෘත්තයක ජාය මේ ජායට කේන්ද්‍රයේ ඉඳලා ලම්බයක් අදිනවා. යම් වෘත්තයක පිහිටි ජායකට කේන්ද්‍රයේ ඉඳලා ලම්බයක් අදිනවා. අදින්නේ ලම්බයක්. මේ ජායට මේ කේන්ද්‍රයේ ඉඳලා ලම්බයක් යනවා. ඔන්න එතකොට වෙන විශේෂ දේ තමයි ලම්බයක් නම් අපි යන්නේ මෙන්න මේ දෙන්න සමාන වෙනවා. ජාය සමච්ඡේද වෙනවා. බලන්න ප්‍රමේයන් කියපු දේ මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රය ඉඳලා ඉලක්කයන් දාම එයා අංශක 90ක් වෙනවා ලම්බ වෙනවා. විලෝමයෙන් කියනවා ජායකට කේන්ද්‍රය ඉඳලා ලම්බයක් ඇන්දොත් එම ලම්බයෙන් මේ ජාය සමච්ඡේද වෙනවා. සමානව කොටස් දෙකකට වෙන් වෙනවා. ලියාගමු විලෝමය ජායකට කේන්ද්‍රයේ සිට අදිනු ලබන ලම්බයෙන් එම ජාය සමච්ඡේද වේ. ජායකට කේන්ද්‍රයේ සිට අදිනු ලබන ලම්බයෙන් එම ජාය සමච්ඡේද වේ. AB කියන ජායට ලම්බයක් ඇඳලා OD කියලා. ලම්බය ඇඳාම AD සමානයි DB වුණා. එහෙනම් අපි ඒක මෙන්න මෙහෙම ලියමු. AB ලම්බයි OD නම් එහෙම වෙනවා නම් AB ලම්බයි OD නම් AB සමාන වෙනවා DB ට. වේ මෙයා මෙයාට ලම්බ නම් මේ දෙන්න සමාන වෙනවා. රූපය දෙන්න මෙයා ලියන්න. ඊගොල්ලෝ අපි යමු මේ පාඩමේ අභ්‍යාසයක් කතා කරන්න. 27 අභ්‍යාසය. මේ විලෝමයේ භාවිතයෙන් හදන්න තියෙන ගැටලු. 27 අභ්‍යාසය. එදරන් 106 පිටුව 27 අභ්‍යාසය. පළවෙනි ගණන හදන්න. බලමු මුලින් මේ කියන දේ ABC සමපාද ත්‍රිකෝණය. ඔන්න විශේෂ දෙයක් කියනවා සමපාද ත්‍රිකෝණය. මේ තුන් දෙනා සමානයි. මේ තුන් දෙනාගේ දිග සමානයි. සමපාද ත්‍රිකෝණයේ ABC ලක්ෂ වූ කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටා ඇත.
O සිට B සිට ඇතුළු ලම්බය OX වේ. මේ ලම්බයක්ලු. එහෙනම් ඔන්න දැන් ඉගෙන ගත්ත ප්‍රමේය මතක් වෙන්න ඕනේ. මෙයා ලම්බයක් කියලා කියපු ගමන් අපි ලියා ගන්නවා. එහෙනම් මේ දෙපැත්තින් දෙන්න සමානයි කියලා. ප්‍රමේයක් ඉගෙන ගත්තාම ප්‍රමේයට අදාළ යම් කිසි දෙයක් කියද්දිම රූපයක ලකුණු කරගන්න. මෙයා ලම්බයක් කියලා කියපු ගමන් මේ දෙන්න සමානයි කියලා ලියා ගන්නවා. මේ XB සෙන්ටිමීටර් 6යි. මෙයා සෙන්ටිමීටර් 6යි. ලේසි. නම් ABC ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්නලු. මෙයා සමපාද ත්‍රිකෝණයක් කියලා කිව්වා. මේ කොටස සෙන්ටිමීටර් 6ක් කියලා කියනවා. එහෙනම් අපි ඉගෙන ගත්ත ප්‍රමේය අනුව මේ දෙන්න සමාන වෙන්න ඕනේ. මේ ටික 6යි නම් මේ ටිකත් 6යි. ඒ කියන්නේ මේ පාදයේ සෙන්ටිමීටර් 12යි. සම්පාද ත්‍රිකෝණයක් ඉන්න පරිමිතිය ලේසියෙන්ම ගන්න පුළුවන්. මේක මුලින්ම ලියුව හැකි CX සමානයි XB සමානයි සෙන්ටිමීටර් 6යි. හේතුව මෙයත් 6යි මෙයත් 6යි. හේතුව ජායකට කේන්ද්‍රය සිට ඇති ලම්බයෙන් ජාය සමච්ඡේද වේ. ජායකට ඇති ලම්බයෙන් ජාය සමච්ඡේද වේ. ජායකට කේන්ද්‍රය සිට ඇති ලම්බයෙන් ජාය සමච්ඡේද වේ. දැන් මේ අපි කියපු විලෝමය. එහෙමනම් දැන් CB සමානයි සෙන්ටිමීටර් 12යි. CB වලගේ 12යි. වෘත්තයේ පරිමිතිය ලේසියෙන් වෙනවා. පරිමිතිය සමානයි 12 වතුනා. 36යි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 36යි. තව ගැටලුවක් හදමු. පස්වෙනි ගාන අන්තිම ගාන. රූපේ දත්ත ටික ලකුණු කරමු. දැන් මේ කියවන ගම මේ කියනවා මෙහෙම. PQ සහ ආදේශ යනු O කේන්ද්‍රයේ වූ දී ඇති වෘත්තයේ මත පිහිටි එකිනෙක සමාන්තර ජාය දෙකක්. සමාන්තර ජාය දෙකක්. එහෙනම් සමාන්තර බව ලියා ගන්න. සමාන්තර ජාය දෙකකි. වෘත්තයේ අරය සෙන්ටිමීටර් 10යි. අරය සෙන්ටිමීටර් 10යි. ඒ මම මෙන්න මෙහෙම ලියන්න. මෙයා 10යි. අරය සෙන්ටිමීටර් 10කි. PQ සෙන්ටිමීටර් 12යි. PQ 12යි. මේ පාදයේ දිග සෙන්ටිමීටර් 12යි. SR සෙන්ටිමීටර් 16යි. මෙයා 16යි. මෙයා 12යි මෙයා 16යි. නම් ජාය දෙක අතර දුර සොයන්න සමාන්තර රේඛා දෙකක් මේ දෙන්න අතර දුර සොයන්නලු. උත්සාහ කරන්න. අපි මේකට නිර්මාණයක් කරනවා. නිර්මාණය තමයි මෙන්න මෙයාගේ දෙන ලම්බයක් අදිනවා මෙයාට. මෙතන ඉඳන් ලම්බයක් අදිනවා මෙයාට. මෙයාට ලම්බයක් ඇඳාම මෙයත් මෙයාට ලම්බයක් වෙනවමනේ. ඒ සමාන්තර රේඛා දෙකන්නේ. ඔන්න අපි එහෙම ඇන්දේ අපේ දැන් ප්‍රමේය ජායකට අදින ලම්බයෙන් ජාය සමච්ඡේද වෙනවා කියලා අපි දන්න නිසා. මේ ටික සෙන්ටිමීටර් 12යි නම් දැන් මෙයත් 6යි මෙයත් 6යි. මේ ටික සෙන්ටිමීටර් 16 හින්දා මෙයත් 8යි මෙයත් 8යි. ඒ ජායන් සමච්ඡේද වෙනවා. දැන් හැබැයි අපිට කියලා තියෙන්නේ ওই දේවල් හොයන්න කියලා නෙවෙයි මෙන්න මේ දුර හොයන්න කියලා. එයාව හොයාගන්න පුළුවන් මේ ටික හොයාගන්න පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර දන්නවා නම් එයාගේ මේ ටික අඩු කරාම හරි නේද? එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ දුර හොයාගන්නත් වෙනවා. මෙතන ඉඳන් මෙයාට මේ ඈතින් එක්කෙනාට තියෙන දුර. ඒ වගේම මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර හොයාගන්නත් ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ දිගෙන් මේ ටික අඩු කරනවා. එතකොට එනවනේ මේ ටික. දැන් බලමු. දැන් වෘත්තයේ අරය සෙන්ටිමීටර් 10යි. මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය ලියුවාම මේ ටික එනවා. අපි තව ආරයක් හදගන්නවා මෙන්න මෙතෙන්ට යත් 10යි. වෘත්තයේ අරයන් සෙන්ටිමීටර් 10යිනේ කොතන? මෙතන 10යි නේ. මේ සෑම තැනම 10යිනේ. මේ ත්‍රිකෝණයෙන් පුළුවන් මේ ටික හොයාගන්න. මෙයාට පයිතගොරස් ප්‍රමේය ලියුවාම මේ ටික එනවා. මෙයාට පයිතගොරස් ප්‍රමේය ලියුවාම මේ ටික එනවා.
එහෙනම් මේ ටිකෙන් මේ ටික අඩු කරමු. එතකොට එනවා මේ ටික කීයද කියලා. පොඩි ත්‍රිකෝණයේ පයිතගොරස් ප්‍රමේය ලියමු. මේ දුරට x කියලා ලියාගත්තොත් 10 වර්ගය සමානයි x වර්ගය එකතු කිරීම 8 වර්ගය. මෙන්න මේ ත්‍රිකෝණය. 100 සමානයි x වර්ගය එකතු කිරීම 64යි. 8 වර්ගය 64යි. දැන් මේ පැත්තට ඇවිල්ලා 100න් 64ක් අඩු වෙනවා. 100න් 64ක් අඩු වුණාම 36යි. 36 සමානයි x වර්ගය. දෙපැත්තේ වර්ගමූලය ගමු. එතකොට එනවා x සමානයි කියලා සෙන්ටිමීටර් 6යි. මේ ටික සෙන්ටිමීටර් 6යි. මේ පොඩ්ඩ සෙන්ටිමීටර් 6යි. දැන් මෙයාට පයිතගොරස් ප්‍රමේය ලියනවා. තව පාරක් ලියන්න වෙනවා. අපි මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන දුර y කියලා හිතමු. මේ සම්පූර්ණ දුර. y එතකොට 10 වර්ගය සමානයි y ගේ වර්ගය එකතු කිරීම 6 වර්ගය. 10 වර්ගය 100යි. සමානයි y වර්ගය එකතු කිරීම 36යි. 6 රක්කයි 36යි. මේ පැත්තෙන් ගිහිල්ලා 36ක් අඩු වුණාම 100න් 36ක් අඩු වුණාම 64යි. සමානයි y වර්ගය. y වර්ගය සමානයි 64යි. එතකොට එනවා y සමානයි කියලා 64 වර්ගමූල ගත්තාම 8යි සෙන්ටිමීටර්. දැන් බලන්න මෙතන ඉඳන් මෙතෙන්ටම 8යි. මෙතන ඉඳන් මෙතෙන්ට 6යි. අපෙන් අහන්නේ මේ දෙන්න අතර දුර කීයද කියලා. මෙතන ඉඳන් මෙතෙන්ට 8යි. එයාගෙන් මේ ටික 6ක් අඩු කරමු. එතකොට එනවා මේ දෙන්න අතර දුර සමාන්තර රේඛා දෙක අතර ලම්බ දුර කෙටිම දුර වෙනවා. එම නිසා උත්තරය ගන්න පුළුවන් දැන් 8න් අඩු වෙනවා 6ක්. සෙන්ටිමීටර් 2යි කියලා වෙනවා. මේ රේඛා දෙක අතර දුර සෙන්ටිමීටර් 2යි. මේ දෙන්න අතර. එහෙනම් මේ අභ්‍යාසය සම්පූර්ණ කරන්න. එහෙනම් අපි යමු මේ පාඩමේ අවසාන අනුමාත්‍රිකාව. ඒ කියන්නේ අනුපමේයන් සාධනය කිරීම. ප්‍රමේයක් මේක මෙහෙම වෙනවාම කියලා මතක තියාගන්න දේ ප්‍රමේයක්. ඊට පස්සේ ප්‍රමේයන් භාවිතයෙන් තව යම් දේවල් සාධනය කරනවා නම් ඔප්පු කරනවා නම් පෙන්නනවා නම් ඒවා එතකොට අනුපමේයන් වෙනවා. එකක් තමයි ජායන් දෙකක් තියෙනවා නම් දිග සමාන ජායන් දෙකක්. හරි විශේෂ දෙයක් වෙනවා. වෘත්තයක තියෙනවා නම් ජායන් දෙකක් දිගින් සමාන ජායන් දෙකක්. මේක ප්‍රමේයක් නෙවෙයි. මේ දෙන්න දිග සමාන නම් මේ කේන්ද්‍රයේ ඉඳලා මේ අයින තියෙන ලම්බ දුර සමාන වෙනවා. යම්කිසි ජායන් දෙකක් තියෙනවා නම් වෘත්තය ඇතුලේ දිග සමාන ජායන් දෙකක් ඒ දෙන්නට කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුර සමානයි. මෙන්න මේ A සමාන වෙනවා B ට. ඒ වගේම ඔගේ අනිත් පැත්තත් එහෙමමයි. වෘත්තයක තියෙනවා නම් ජායන් දෙකකට කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුරවල් සමාන වෙලා තියෙනවා. කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයක ජායන් දෙකකට තියෙන දුර සමාන වෙලා තියෙනවා නම් විශේෂ දෙයක් මේ ජායන් දෙක දිගින් සමානයි. AB සමාන වෙනවා CD ට. අපි මේ දෙකම ඔප්පු කරමු. සාධනය කරමු. මේක මෙහෙම වෙනවා කියලා. ඒක ගැටලු දෙකක් විදිහට. පළවෙනි එක්කෙනා තමයි ජායන් දෙකක් දිගින් සමාන නම් කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුරවල් සමානයි. දැන් මේක ප්‍රමේයයක් නෙවෙයි. එන්න දත්තේ සාකයෝ නිර්මාණය ඔය ලියන්න යන්නේ නෑ. සාධනය විතරයි. කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුරවල් සමාන බව පෙන්වන්න යන්නේ. අලියමු ගැටලුව එක ලියන්න මෙහෙම. පහත වෘත්තයේ ජායන් දිගින් AB සමානයි CD වේ නම් එම ජායන් වලට කේන්ද්‍රයේ සිට ඇති ලම්බ දුර සමාන බව සාධනය කරන්න. කිතිම දුර ලම්බ දුර සමාන බව සාධනය කරන්න. දැන් මේකෙන් කියනවා AB සමානයි CD නම් AB සමානයි CD නම් එහෙම වෙනවා නම් ON සමානයි OM බව
සාධනය කරන්න ගැටලුවක් සාධනය කරන්න අපි මේකට කරගන්න ඕන නිර්මාණයක් මේක ඔප්පු කරලා පෙන්නන්න මෙන්න මේ ඒ ඉඳලා ඕට වේකාවක් හරිනවා කේන්ද්‍රයේ ඉඳලා සීලත් වේකාවක් හරිනවා ඔන්නෝම වේකා දෙකක් වෙන පාට පෑනකින් ඇදගෙන බලන්න ඔය කියන දේ ඔප්පු ගන්න පුළුවන්ද කියලා ON සමානයි OM බව පෙන්න ගන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න රූපේ දිහා බලන්න කල්පනා කරන්න ON සමානයි OM වෙන ක්‍රමයක් තියෙනවද මෙන්න ඉස්සරහට හිතනවා ඊට පස්සේ වෙනවා ආව් මෙහෙම වෙනවනේ කියලා ඊට පස්සේ ඒක ලියන්න ගන්න දැන් මේ දෙන්න සමාන වෙනවනේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණොත් අපි දන්නේ නැහැ අංග සම වෙනවද කියලා මුලින්ම හිතනවා මේ දෙන්න අංග සම වුණොත් හදින්නේ මේ දෙන්න සමාන වෙනවනේ ඊට පස්සේ බලනවා එහෙනම් අංග සම වෙනවද කියලා දැන් මේ දෙන්න නම් මේ ලම්බ ඉන්නේ එහෙනම් කල්නප අවස්ථාවේ එහෙම තියනවාද කියලා බලමු කල්නප අවස්ථාවෙන් කියන්නේ කලණය සහ තවත් පාදයක් සමාන වෙන්න ඕනේ කල්නප අවස්ථාවෙන් අංග සම වෙන්න නම් කලණයයි තවත් පාදයකයි සමාන වෙන්න ඕනේ ඔන්න දැන් බලමු එහෙම වෙනවද කියලා මේ දෙන්න නම් සමානයි කර්ණය සමානයි හේතුව වෘත්තයේ අරයන් මේ දෙන්න දිගින් සමානයි වෘත්තයේ අරයන් ඊට පස්සේ තව පාදයක් සමාන වෙන්න ඕනේ අපි සමාන කරන්න යන්නේ මේ දෙන්නනේ එහෙනම් මේ දෙන්න සමානයි කියලා කොහොමවත් ගන්න බෑනේ එහෙනම් ඉතිරි දෙන්න සමාන වෙන්න ඕනේ මෙන්න දත්තේට දුන්නා AB සමානයි CD කියලා අපි දන්නවා ජායකට ප්‍රමේය විලෝමයෙන් දන්නවා ජායකට කේන්ද්‍රයේ සිට අදින ලම්බයෙන් එම ජාය සමච්ඡේද වෙනවා ජාය සමානව කොටස් දෙකකට වෙන් වෙනවා AB ජායට O සිට K ලම්බයක් ඇදලා එහෙනම් ජාය සමච්ඡේද වෙනවා AN සමානයි NB වෙනවා AN සමාන වෙනවා NB ට ඒ හින්දා කිව්වේ හැකිනේ A B සමානයි දෙගුණයක් AN කියලා නේද මේ දෙන්න සමාන හින්දා A B වෙනකොට කිව්වේ හැකි දෙකයි AN කියලා CD සමානයි CD CM සමානයි MD වෙනවා CM සමානයි MD ඇයි ජායකට කේන්ද්‍රය සිට අදින ලම්බයෙන් ජාය සමච්ඡේද වෙනවා ඒ හින්දා කිව්වේ හැකි CD සමානයි කියලා 2යි CM දැන් AB සමානයි CD කියලා දත්තයට දුන්නා AB සමානයි CD ට එම නිසා 2යි AN සමාන වෙනවා 2යි CM ට දැන් පුළුවන් දෙපැත්තම දෙකෙන් බෙදන්න බෙදපු ගමන් AN සමාන වෙනවා CM ට ඒක පේනවා ලියන්න කලින් පේනවා මේ දෙන්න සමාන බව එහෙනම් දැන් ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කල්නපා අවස්ථාවෙන් ත්‍රිකෝණ දෙක කල්නපා අවස්ථාවෙන් අංග සම කරන්න පුළුවන් අංග සම වුණාට පස්සේ කිව්වේ හැකි මේ දෙන්න සමානයි කියලා එහෙනම් අපි දැන් ලියන්න පටන් ගන්න වෙන්නේ අංග සමයේ ලියන්න කලින් මෙන්න මේ දෙන්න සමාන බව කියා ගන්න වෙනවා එතකොට අංග සමයේදී කිව්වේ හැකි ඉහත සාධනය කියලා ආයෙනම් මුලින්ම මේ රේඛා දෙක දිග සමාන බව මේ ටික ලියාගමු ඊට පස්සේ අංග සමයේ තනියෙන් ලියන්න මෙතන දෙපැත්ත දෙකට දෙක කැපුණා AN සමාන වුණා CM ට ඒක තියාගමු ඊගාව කොටසට යන්න දැන් ත්‍රිකෝණ දෙක අංග සමයේ ලියමු දැන් අංග සමයේ ලියමු කල්නප අවස්ථාවෙන් ලියන්න යන්නේ ANO හා CMO ඍජුකෝණී ත්‍රිකෝණ සැලකීමෙන් ඍජුකෝණී ත්‍රිකෝණ සැලකීමෙන් ඍජුකෝණී ත්‍රිකෝණ එහෙනම් කල්නප අවස්ථාවේදී එතනම එකක් කියවෙනවා දැන් AO සමානයි CO වෘත්තයේ අරය
වෘත්තය අරයන් සමානයි. එමනම් AO සමාන වෙනවා CO ට. ඊගාවට AN සමානයි CN ට. ඉහත සාධනය කළා පෙන්නුවා. ඉහත සාධනය. හරි. දැන් අංග සමයට අවශ්‍ය තුන් දෙනා මෙතන කියවෙලා. මේ ඍජුකෝණී ත්‍රිකෝණ සැලකීමේ ඍජුකෝණී කර්ණය සමාන වුණා, තවත් පාදයක් සමාන වුණා. ඒ නිසා කර්ණ භාවස්ථාවෙන් අංග සමයි. එම නිසා ANO ත්‍රිකෝණය අංග සමයි CMO ත්‍රිකෝණයට කර්ණ භාවස්ථාව. අංග සම වුණාට පස්සේ ඉතින් කිව්ව හැකි අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන හින්දා ON සමානයි OM වේ. ON සමානයි OM. අපි මේකට ඔප්පු කරන්න ගියේ ON සමානයි OM හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. එහෙමනම් බලන්න දැන් මොනදේ වෘත්තයක් ඇතුලේ දිග සමාන ජායන් දෙකක් තියෙනවා නම් කේන්ද්‍රය ඉඳන් ඒගොල්ලන්ට තියෙන දුරත් සමාන වෙනවා. ඊට පස්සේ අපි පටන් ගන්නදී කිව්වනේ තව එක්කෙනෙක් දුර සමාන නම් ජායන් දෙක දිගින් සමානයි කියලා ඔප්පු කරන්න පෙන්නන්න. අපි ඒකත් බලමු. එන ඊගාව ගැටලුව. ඊගාව උදාහරණ ගැටලුව බලමු දෙවෙනි ගැටලුව. අපි කලින් කිව්වේ ජායන් දෙක දිගින් සමාන නම් කේන්ද්‍රය තියෙන දුරවල් සමානයි කියලා. දැන් මෙතන මෙහෙම දෙයක්. එක්තරා වෘත්තයක් ඇතුලේ තියෙනවා ජායන් දෙකක්. මේ ජායන් දෙකට කේන්ද්‍රය දාලා තියෙන දුරවල් සමානයි. එහෙම වෙනවා නම් මෙන්න මේ දෙන්න දිගින් සමාන වෙනවාමයි. ඒක ඔප්පු කරන්න යන්නේ. වෘත්තයක් තුළ ඇති ජායන් දෙකකට කේන්ද්‍රයේ සිට ඇති ලම්බ දුර සමාන වේ නම් ජායන් දෙකකට ලම්බ දුර සමාන වේ නම් එම ජායන් දෙක දිගින් සමාන වෙනවාමයි. දිගින් සමාන විය යුතුයි. එහෙනම් ගැටලුව ලියාගමු රූපය අරගෙන රූපයට යටින් ලියන්න. වෘත්තයක ජායන් දෙකකට කේන්ද්‍රයේ සිට ඇති ලම්බ දුර සමාන වේ නම් එම ජායන් දෙක දිගින් සමාන බව සාධනය කරන්න. එම ජායන් දෙක දිගින් සමාන බව සාධනය කරන්න. මේ ගණන් කලින් ගණන වගේම තමයි. ඒ පොඩි වෙනසක් තියෙනවා. සාධනය කරන්න. PQ සමානයි RS බව සාධනය කරන්න. ඉක්මනට හදමු කලින් ගණන වගේමනේ. ඉතින් වේගින් හදාගෙන යමු. දැන් අපිට ඔප්පු ගන්න ඕනේ PQ සමානයි RS කියලා. එහෙමනම් මුලින්ම අපි කලින් ගැටලුවේ වගේම නිර්මාණයක් කරගන්නවා. මම මේ කියන්දා OQ රේඛාව ඇඳලා OS රේඛාව ඇඳලා. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණොත් කලින් වගේ අංග සම වුණොත් මේ දෙන්න සමානයි. මේ දෙන්න සමාන වෙනවා අංග සම වුණොත්. ඊට පස්සේ අපි දන්නවා ජායකට අදින ලම්බයෙන් එම ජාය සමච්ඡේද වෙනවා කියලා. එතකොට එහෙනම් මෙයයි සමානයි. මෙයත් සමාන වෙනවා. එහෙම වුණාම දැන් මේ දෙන්න සමානයි කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙද්දි මෙයාට සමාන වෙලා මෙයාට සමාන වුණාම එහෙනම් මේ මුළු දිගවල දෙක සමාන වෙන බව ඔන්න පේනවා. අනිවාර්යයෙන් ඒ ටික ලියා ගන්න කලින් අපිට සිද්ධ වෙනවා මේ දෙන්න අංග සමයි කියලා ලියා ගන්න. මුලින්ම එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා ලියන්න. අංග සම වෙනවාද කියලා බලන්න.
එතකොට පේනවා ඔව් අංග සම වෙනවා කියලා. ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක්. දෙන්නගෙම කලණය සමානයි. මේ පාදයේ සමාන බව දත්තයට දීලා තියෙනවා. ඒ හින්දා ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කලන පාවලින්. ලියන්න කලන පාවස්ථාවෙන්. OLQ හා OLQ සහ OMS ඍජුකෝණී ත්‍රිකෝණ සැලකීමෙන් ඊට පස්සේ OQ සමාන වෙනවා OS ට. OQ සමානයි OS ට. හේතුව වෘත්තයේ අගය. වෘත්තයේ අගයන් සමානයි. වෘත්තයේ අගය. ඊගොට OL සමානයි OM ට. OL සමානයි OM ට. ඒක දත්තේ දීලා තියෙනවා ඒ දෙන්න සමානයි කියලා. OL සමානයි OM ට. ඒක දත්තේ දීලා තියෙනවා. දැන් එම නිසා අපිට කිව්ව හැකි ඍජුකෝණී ත්‍රිකෝණ දෙකේ කර්ණයයි තවත් පාදයකුයි සමානයි. එම නිසා OLQ ත්‍රිකෝණය අංග සමයි OMS ත්‍රිකෝණයට. හේතුව කර්ණපා අවස්ථාවෙන් ත්‍රිකෝණ දෙක අංග සම වුණාට පස්සේ අපි දන්නවා එහෙමනම් ඊගාව ඉතිරි අංග ටික සමාන වෙන්න ඕනේ. අංග සම වුණේ ඉඳ කිව්වේ හැකි දැන් LQ සමානයි MS කියලා. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමනින්ද මේ දෙන්න සමානයි. ඒ වගේම අපි දන්නවා ජායක මධ්‍ය ලක්ෂ්‍යයට කේන්ද්‍රය සිට අදින රේඛාව ලම්බයි. දැන් මෙයාව පැත්තක තියාගෙන ඊට පස්සේ රුලක් කළා ලියමු. PL සමානයි LQ. ජායකට කේන්ද්‍රය සිට අදින ලම්බයෙන් ජාය සමච්ඡේද වෙනවා. ජායට කේන්ද්‍රය සිට අදින ලම්බයෙන් ජාය සමච්ඡේද වෙනවා. PL සමාන වෙනවා LQ ට. එහෙමනම් අපිට LQ සමානයි කියලා ලියන්න පුළුවන් PQ බෙදීම දෙකට. LQ සමානයි කියලා කිව්වේ හැකි PQ බෙදීම දෙකයි. දැන් LSM කියා ගන්න පුළුවන් නේද MS සමානයි කියලා RS බෙදීම දෙකට. LSM MS සමානයි RS බෙදීම දෙකයි. මුලින්ම කිව්වා මේ දෙන්න සමානයි කියලා. හේතුව ජායක කේන්ද්‍රය සිට අදින ලම්බයෙන් ජාය සමච්ඡේද වෙනවා. ඒ නිසා PQ සමානයි කියලා කිව්වේ හැකි LQ සමානයි කියලා කිව්වේ හැකි PQ බෙදීම දෙකට. PQ බෙදීම දෙකයි. LSM කියන්න පුළුවන් MS සමානයි RS බෙදීම දෙකයි. දැන් මේ දෙන්න ගෙනහිල්ලා මෙතෙන්ට ආදේශ කරනවා. LQ වෙනුවට ලියනවා PQ බෙදීම දෙකයි කියලා. MS වෙනුවට ලියනවා RS බෙදීම දෙකයි කියලා. එතකොට දෙපැත්තෙන් දෙකට දෙක කැපිලා ගිහිල්ලා PQ සමානයි RS කියලා එනවා. සම්පූර්ණ කරන්න. මෙතෙන්ට ආදේශ කරමු LQ වෙනුවට ලියන්න පුළුවන් PQ බෙදීම දෙකයි කියලා. PQ බෙදීම දෙකයි. MS වෙනුවට ලියන්න පුළුවන් RS බෙදීම දෙකයි. LQ වෙනුවට ලිව්වා PQ බෙදීම දෙකයි. MS වෙනුවට ලිව්වා RS බෙදීම දෙකයි. දැන් දෙපැත්තම දෙකෙන් වැඩි වුණාම දෙකට දෙක කැපෙනවා. PQ සමානයි කියලා එනවා RS ට. PQ කියන්නේ මේ ජායේ දිග සමානයි මේ ජායේ දිගට. එහෙමනම් බලන්න හම්බුන විශේෂ නීති දෙකක්. ලම්බ දුරවල් සමාන නම් ජායන් දෙක දිගින් සමානයි.
ජායන් දෙක දිගින් සමාන වුණා නම් ලම්බ දෙක සමාන වුණා. ඒක දෙපැත්තටම හරි කියන්නේ. අපි දැන් යමු අභ්‍යාසයෙන් ගැටලුවක් හදන්න. ඉතින් අභ්‍යාසය දෙවනි ගාන 27 හතර අභ්‍යාසයේ දෙවනි ගාන මෙගන් කියනවා ABC ත්‍රිකෝණයේ ABC ලක්ෂ O කේන්ද්‍රයේ වෘත්තය මත පිහිටා ඇත. ඔව් බැලුවම පේනවා. AB හා BC ට O සිට අදින ලද ලම්බ OX හා OY වේ. ලම්බයක් ඇදලා තියෙන්නේ එහෙමනම් එහෙම ඇඳ ගමන්ම අපි දන්නවා මේ ජායන් සමච්ඡේද වෙන බව. ලම්බයක් කේන්ද්‍රයට ඇදපු ගමන් ජාය සමච්ඡේද වෙනවා. වේ. OX හා OY වේ. AX සමානයි CY නම් AX සමානයි CY නම් මෙයා මෙයාට සමාන නම් BAC කෝණය සමානයි BCA බව පෙන්වන්න. BAC සමානයි BCA බව පෙන්වන්න. එහෙනම් මෙන්න මේ කෝණ දෙක සමාන බව පෙන්වන්න තියෙන්නේ. මේ කෝණ දෙක සමාන වෙනවා. පාද දෙක සමාන වුණොත් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඉදිරියෙන් තියෙන කෝණ සමානයි. එහෙනම් මෙන්න මේ පාද දෙක දිගින් සමාන නම් හරි. මුලින්ම එහෙමනම් මේ පාද දෙක සමාන බව පෙන්වමු. කලින් වගේ හැබැයි ඊට වඩා ලේසි දැන්. එයි දීලා තියෙනවා මේ මෙන්න මේයි මේයි සමානයි කියලා දීලා තියෙනවා. AX සමානයි CY කියලා දීලා තියෙනවා. සම්පූර්ණ කරන්න. AB සමානයි BC කියලා පෙන්වනවා නම් හරි. අපි දන්නවා මෙහෙම. AX සමානයි XB වෙනවා. හේතුව ජායකට කේන්ද්‍රය සිට අදින් ලම්බයෙන් ජාය සමච්ඡේද වෙනවා. ජායට කේන්ද්‍රය සිට අදින් ලම්බයෙන් ජාය සමච්ඡේද වෙනවා. ජායකට කේන්ද්‍රය සිට අදින් ලම්බයෙන් ජාය සමච්ඡේද වෙනවා. ඒ නිසා AX සමානයි XB. දැන් අපිට කියන්න පුළුවන් අර කලින් වගේ එම නිසා AB සමාන වෙනව නේද 2AX ට. නැත්නම් දැන් ඒ හින්දා අපිට කිව්ව හැකිනේ AX සමානයි කියලා AB බෙදීම 2යි කියලා. AX සමාන වෙනවා AX සමාන වෙනවා AB දෙකට බෙදුනහම. ඇයි ඒ දෙන්න සමාන වුනේ හින්දා. ඉහත විදිහටම එලෙසම කියන්න පුළුවන් නේද? එලෙසම මේ පැත්තට කිව්ව හැකි CY සමානයි BC බෙදීම 2යි. එහෙම කිව්ව හැකිනේ. ඔන්න බලන්න මුලින්ම කිව්වා මේ දෙන්න සමානයි කියලා හේතුව කේන්ද්‍රයේ දෙපු ලම්බයෙන් ජාය සමච්ඡේද වෙන හින්දා. එම නිසා අපිට කියා ගන්න පුළුවන් එහෙනම් AX සමාන වෙන්න ඕනේ AB ව දෙකට බෙදුනහම AB බෙදීම 2යි. ඒ විදිහටම මේ පැත්තෙන් කියන්න පුළුවන් CY සමානයි BC බෙදීම 2යි. දැන් අපිට දත්තයට දීලා තියෙනවා AX සමානයි CY කියලා. දත්තේ AX වෙනුවට අපි හොයාගත්ත AB බෙදීම 2 ආදේශ කරනවා. CY වෙනුවට BC බෙදීම 2 ආදේශ වෙනවා. දැන් දෙපැත්තෙන්ම දෙකට දෙක කැපෙනවා. දෙකෙන් වැඩි වුණාම AB සමානයි BC කියලා එනවා. ඔන්න ගාන ඉවර නෑ තාම. AB සමාන වුණා BC ට. එහෙමනම් අපි දන්නවා කලින් ඉගෙන ගත්ත ප්‍රමේයකින් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඉදිරියෙන් නැති කෝණ සමාන වේ. දැන් කියා ගන්න පුළුවන් AB සමානයි BC. හේතුව ත්‍රිකෝණයක පාද දෙකක් BAC කෝණය සමානයි BCA කෝණය. එම නිසා BAC කෝණය සමානයි BCA කෝණය. හේතුව ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන විට ඉදිරියෙන් ඇති පාද සමාන කෝණ සමාන වේ.
සම්මුඛ කෝණ සමාන වෙනවා. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සම්මුඛ කෝණ දෙක සමාන වෙනවා. පාද සමාන නම් කෝණ සමානයි, කෝණ සමාන නම් පාද සමානයි. ඒක කලින් ඉගෙනගෙන තියෙන ප්‍රමේයයක්. අපි අපි දැන් විශ්වාභ්‍යාසයේ ගැටලුව කරා. 6 වෙනි ගාන රූපය අදින්න දත්ත ටික ලකුණු කරන්න ඒ ගාන හදමු. 6 වෙනි ගැටලුව. 6 වෙනි ගැටලුවේ කියනවා වෘත්තයක කේන්ද්‍රයට සෙන්ටිමීටර් 5ක් දුරින් සෙන්ටිමීටර් 5ක් දුරින් තියෙනවලු සෙන්ටිමීටර් 24ක් දිග ජායක්. සෙන්ටිමීටර් 5ක් දුරින් කියන්නේ ලම්බ දුර වෙන්න බෑ, කෙටිම දුර. සෙන්ටිමීටර් 5ක් දුරින් 24ක් දිග ජායක් තියෙනවා. එහෙනම් මේ පැත්තත් 12යි මේ පැත්තත් 12යි. 24ක් දිග ජායක් තියෙනවලු. මේ දෙන්න සමාන බව ලියාගත්තේ අපි දන්නවා ප්‍රමේය විලෝමයෙන්. ඊගාව තවත් ජායක් කේන්ද්‍රයට සෙන්ටිමීටර් 12ක් දුරින් තියෙනවා. මේ තව ජායක් ඉන්නවා. එයා ඉන්නේ කේන්ද්‍රයට සෙන්ටිමීටර් 12ක් දුරින්. මෙයා 12යි. අහන දෙයි. එම ජායේ දිග සොයන්න. මේ ජායේ දිග කීයද කියලා අහනවා. දැන් මෙයා මේ සාධනය කරන ගැටලුවක් නෙවෙයි. මෙයා මේ අගයන් ආදේශ කරලා උත්තරේ හොයන්න තියෙන්නේ, අගයක් ගන්න තියෙන්නේ. එහෙමනම් අර අපි කලින් හදපු ගැටලුව වගේ සාධනයන් ලියනව නෙවෙයි. අගයන් ආදේශ කරනවා, අගයන් යොදාගෙන අගයක් ගන්න යන්නේ. මේ ජායේ දිග කීයද කියලා අහනවා. මේ ජායේ දිග හොයාගන්න පුළුවන් මේ එක කොටසක් දන්නවනම්. එක කොටසක් හොයාගන්න පුළුවන් මෙන්න අරය දන්නවනම්. ආවලගේ දන්නවනම් x හොයාගන්න පුළුවන්. හේතුව පයිතගරස් ප්‍රමේයයෙන් පුළුවන් මෙයා හොයාගන්න. මෙයාගේ ආවලගේ හොයාගන්න පුළුවන් මෙන්න මේ පැත්තේ ත්‍රිකෝණයෙන් අනිත් ත්‍රිකෝණයෙන් දීලා තියෙන එක්කෙනාගේ. එහෙමනම් අර මුලින්ම දීපු ත්‍රිකෝණය භාවිතා කරලා ආව හොයාගන්නවා. එයාව භාවිතා කරලා ඊට පස්සේ මෙතන x හොයාගන්නවා. හදන්න. මේ ත්‍රිකෝණයේ පයිතගරස් ප්‍රමේය ලියනවා. ආව වර්ගය සමානයි 12 වර්ගය දල 5 වර්ගය. 12 වර්ගය 144යි 5 වර්ගය 25යි. ඒ දෙන්න එකතු වුණාම වෙනවා 169යි. ඒ ආව වර්ගය. එහිඳ ආව ගන්න වර්ගමූලය ගන්නවා r සමානයි කියලා එනවා 13යි සෙන්ටිමීටර්. එහෙනම් මේ උත්තේ අරේ 13යි. මෙයත් 13 වෙන්න ඕනේ. සෑම දෙනකම 13යි උත්තේ අරේනේ. මෙයත් 13යි. දැන් මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය ලියපු ගමන් මෙන්න මේ භාගයකදී කියනවා. r වර්ගය සමානයි 12 වර්ගය දල x වර්ගය. r කියන්නේ 13 වර්ගය කියලා අපි හොයාගත්තා. 13 වර්ගය 169යි. 12 වර්ගය 144යි. සමානයි x වර්ගය. දැන් 144 මේ පැත්තට ඇවිල්ලා 169න් අඩු වෙනවා. එතකොට එනවා 25යි. සමානයි x වර්ගය. දැන් පුළුවන් දෙපැත්තේ වර්ගමූලය ගන්න. එතකොට එනවා x සමානයි කියලා. x සමානයි 5 සෙන්ටිමීටර්. මේ අන්තිම උත්තරේ නෙවෙයි. මෙන්න මෙයා තමයි 5යි කියලා ආවේ. මේ x මෙයා 5යි. අපෙන් අහන්න එහෙනම් මේ ජායේ දිග කීයද කියලා. එක කොටසක් 5යි නම් එහා පැත්තත් 5යි. එම නිසා ජායේ දිග එනවා උත්තරේ 5 10යි සෙන්ටිමීටර්. අහන්න මේකනේ ජායේ දිග කොච්චරද? සෙන්ටිමීටර් 10යි කියලා එනවා. එහෙනම් දැන්
අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න, මිශ්‍ර අභ්‍යාස සම්පූර්ණ කරන්න. අපේ ඉතාම වැදගත් පාඩම මේ වෘත්ත සම්බන්ධ ප්‍රමේයන් තව කිහිපයක් අපි ඉගෙන ගන්නවා. මේ එක ප්‍රමේයයක්. වෘත්ත සම්බන්ධ ප්‍රමේයන් කිහිපයක් තියෙනවා. මේ එකක්. එහෙනම් වැදගත් ප්‍රමේයයක් අනිවාර්යයෙන්ම විභාග ගැටලුවට තියෙන ප්‍රමේයයක්. ප්‍රමේයයි ඒක විලෝමයයි සත්‍ය වුණා.